තෙරුවන් සරණයි. කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ ආරාධනාවෙන් මාසිකව පවත්වනු ලබන සදහම් සිසිලස ධර්මදේශනා මාලාවේ ඇසළ පොහොය දින ධර්මදේශනාව සඳහා වැඩමව වදාළ අතිපූජනීය වන්දනීය හල්මිල්ලකුළමේ සුජාත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මම ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අපගේ ලෞතුරු භාග්‍යවත් අමාමෑණියන් වහන්සේගේ අමා දම්පොදකින් අපගේ විඩාවැඩ සිත් සතන් සනහාලන්නට ඔබ වහන්සේට අවසරයි නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත දුවදරුනි, කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමය මගින් මාසිකව සිද්ධ කරන ධර්මානුශාසනාවටයි මේ හැමෝම සම්බන්ධ වෙන්නේ. ඉහළ කරගහමුණ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ පූජනීය විහාරාධිපති අපට නම කියන්න අවසරයි බඹරපැද්දේ සිරිධම්ම ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනාවත් පරිදි කොළඹ රාජකීයන්ගේ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඒ දරුවන්ගේ සහභාගීත්වයෙන් අද දවස තුල උතුම් ඇසලකුන් පොහෝ දිනේදා මේ උතුම් වටිනා තියෙන ධර්මානුශාසනාව ඔබ හැමදිනාටම සවන් යොමු කරන්නට මේ ගිණුම තුලින් බොහෝ පිරිසකට අසන්නට විසුරුවනු ලබනවා. පින්වන්ත දරුවනි, කොළඹ රාජකීය විද්‍යාලය කියලා කියන්නේ රටට වැඩක් කරන පිරිසක් බිහි කරපු, ඉදිරියටත් බිහි කරන, රට බාර ගන්න ඉන්න තරුණ දරුවන් පිරිසක් හැදෙන සකස් කරන තැන. ඒ නිසා මම කල්පනා කරා ඔබේ ජීවිතයට වටිනා කියන අවවාද රැසක් අඩංගු වෙන මේ රට බාර ගන්න ඉන්න දරුවන් හැටියට ඔබට යම්කිසි ඉදිරි අනාගත දැක්මක් පිළිබඳව යම් සංඥාවක් ලබා දෙන්න, යම් ඉඟියක් ලබා දෙන්න මේ මගේ ධර්ම දේශනාව සම්පින්ඩණය කරගන්න. පුතාලා දන්නවා මේ සියවස කියලා කියන්නේ වාණිජකරණය වෙච්ච සියවසක්. විකුණන්න පුළුවන් හැමදේම විකුණගෙන කන තත්ත්වයට අද සමාජයේ පත් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ බලන්න අද වැඩියෙන්ම රූපවාහිනිය තුල විකිනෙන ඇඳුම් දෙක මොකක්ද කියලා. දැන් ඔබේ පාසල් නිල ඇඳුම ගත්තාම ඔබ පාසල් යන කාලේදී ඔබට ඔය ගැන වැටහීමක් නැති වුණාට හරි පිවිතුරු පූජනීය ඇඳුමක් තමයි ඔබේ පාසල් නිල ඇඳුම කියලා කියන්නේ. මොකද පාසලක තියෙන නිල ඇඳුම උපරිම අවුරුදු 16, 17, 18 වෙනකොට ඔබට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ගලවන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 18 සීමාව තුළ ගැළපෙන මේ පාසල් නිල ඇඳුම බලන්න අද ටෙලි කතා කරුවන්ගේ, ටෙලි කඩකාරයන්ගේ කොච්චර බක්සනේට අහු වෙලා තියෙනවද කියලා. පාසල් නිල ඇඳුම අමුවේම විකුණගෙන කන තත්ත්වයට අද ටෙලි කතා කරුවන්ගේ ගොදුරක් වෙලා තියෙනවා. ඉතින් මේවා කියද්දිම මම අසවල් ටෙලි නාට්‍ය, මේ ටෙලි නාට්‍ය අසවල් නාලිකාව කියලා ඔබට කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැමෝම දන්නවා මේ ටෙලි කතා කරුවන් මේ පාසල් නිල ඇඳුම
කතරම් ඛේදජනක විදිහට භක්ෂණය කරනවද කියලා. පාසල් නිල ඇඳුම විතරක් නෙවෙයි දරුවනේ. දැන් මම මේ පොරවගෙන ඉන්න තථාගතයන් වහන්සේගේ චීවරය අමුමේ කොච්චරට විකුණගෙන කනවද මේ ටෙලි කතන්දරකාරයෝ. එක එක නාට්‍ය වලට දැන් ආම්දුරු කතා බැහැ හැලා. ඇයි? මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහට වැඩිපුර ටෙලි කතන්දරේ විකුණ ගන්න පුළුවන් විදිහට මේකට භක්ෂණයට අහු වෙලා. ඉතින් මේක හරිම ඛේදජනක දෙයක්. අනිත් එක ජනමාධ්‍ය හිමිකරුවන් තමන්ගේ ගුවන් කාලය අමුවේ විකුණ ගන්නවා. මේ නීරස දේවල්. එහෙම නැත්නම් අර්ධ ශූන්‍ය දේවල් වලට. ඉතින් මේ ගුවන් කාලය ඔවුන්ට වැඩක් නැහැ මේකෙන් මිනිස්සුන්ගේ ඔළුව හැදෙනවද, ඔළුව විනාශ වෙලා යනවද, දියාරු වෙලා යනවද කියන එක ඔවුන්ට වැඩක් නැහැ. ඔවුන් උපරිම උත්සාහ කරන්නේ වැඩිපුර මුදලකට තමන්ගේ ගුවන් කාලේ විකුණන එක. මම දරුවන්ට කියන්නේ නෑ මේ රූපවාහිනිය නරඹන්න එපා කියලා. ටෙලි නාට්‍ය අනවශ්‍යයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඔබ පාසල් දරුවෙක් හැටියට මම යෝජනා කරනවා පැරණි සමාජය තුල පැරණි කතන්දර බැලුවොත් එහෙම දැන් ඔබ අහලා ඇති සමහර විට මේවා රසවින්දනය කරලා ඇති දඩුගස් නාමානි. ඊට පස්සේ දූ දරුවෝ මේ වගේ ටෙලි නාට්‍ය ගන්න පුළුවන් දෙයක් තිබුණා, අර්ථ රසයක් තිබුණා. ඒ වගේම සමාජයට ලොකු බරපතල හොඳ පණිවිඩයක් ලබා දුන්නා. හැබැයි දැන් මේ සකස් වෙන ටෙලි කතන්දර අමුවෙම අර චීවරයේ විගුණගෙන කන, පාසල් නිල ඇඳුම විගුණගෙන කන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබට මුලින්ම මේ කතාවෙන් පටන් ගන්නෙ මොකද තරුණ පරම්පරාව මේ අන්තර්ජාලය එක්කලා එතකොට රූපවාහිනී මේ වගේ දේවල් එක්කලා සම්බන්ධ පිරිසක්. ඒකෙන් ඈත් වෙන්න කියනවට වඩා ඒක නිසි ලෙස කළමනාකරණය කරගෙන ඔබේ ජීවිතය හැදගස්වා ගන්න කියන එක තමයි අද අපිට කියන්න වෙලා තියෙන්නේ. දැන් දරුවෝ බලන්න මේ ගුවන් කාලය කොච්චර හිරිකිත විදිහට විකුණනවද කියනවා නම් සමාජයේම ප්‍රතික්ෂේප කරනවා. මේක බොරුවක් කියලා මේ මිනිස්සු බොරු කරන්නේ කියලා හැමෝම අස්පනා අපිට ඔප්පු වෙලා තියෙද්දී අර උදේ කාලේ කැඳගෙන එන ජ්‍යොතිෂකාරයෝ ටික බලන්න. මේ ජ්‍යොතිෂකාරයෝ ලග්න බලාපල කියනවා කියලා උදේ කාලේ ඇවිදින්න අමුවේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික බ්‍රේන් වොෂ් කරලා දානවා. අමුවේ මිනිස්සුන්ගේ දවස මුස්කේන්තු කරලා දානවා. ඉතින් මේ අය අපි මේ කාල වකවානුව තුල රිජෙක්ට් වෙච්ච මිනිස්සු, ප්‍රතික්ෂේප වෙච්ච මිනිස්සු. මේ අය කරන බොරුව වංචාව මිනිස්සු රටම දන්නවා. හැබැයි ජනමාධ්‍ය අයිතිකරුවන් මේ හැමදේම දැනගෙන අර ජ්‍යොතිෂ්‍යකාරයන්ට අමුවේ තමන්ගේ ගුවන් කාලය නීරස විදිහට විකුණලා දානවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. අපි ප්‍රේක්ෂක ජනතාව හැටියට මේවා ප්‍රතික්ෂේප කරන්න. එතකොට අපි දන්නවා, පුතාලා දන්නවා අපි බලන්නේ නැහැ කියලා කියන්නේ එයාලගේ රේටින්ග්ස් අඩු වෙනවා. රේටින්ග්ස් අඩු වෙනකොට එයාලට ඒවා අකුල ගන්න තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ මම පටන් ගත්තේ ජනමාධ්‍ය කියන එක අද රජයක් පවා වෙනස් කරන්න පුළුවන් බරපතල අවියක් බවට පත් වෙලා. ඒ ජනමාධ්‍යයටම අයිති කොටසක් තමයි සමාජ මාධ්‍ය ජාල. එහෙම නැත්නම් සෝෂල් මීඩියා කියලා කියනවා. Facebook වගේ දේවල් පවා අද රටක් පෙරලන්න, රජයක් වෙනස් කරන්න, සම්පූර්ණ තරුණ පිරිසකගේ අවධානයක් වෙනත් පැත්තකට යොමු කරන්න පුළුවන් ලොකු අවියක් බවට පත් වෙලා. ඉතින් මේවා අපි නිසි විදිහට කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතනවා අපේ ජීවිත මීට වඩා හොඳ ප්‍රගමනයකට ලං කර ගන්න පුළුවන්. ඉතින් දරුවන්ට මේ අපේ සිංහල භාෂාවේ තියෙන හරි ලස්සන අපූර්ව වචන දෙකක්. එකක් අවවාද, අනිත් එක අනුශාසන. දැන් අවවාදයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරෙන් පස්සේ ඒකට කරන දඬුවම හෝ එහෙම නැත්නම් ඒකට කරන තරවටුවට කියනවා අපි අවවාද කියලා. ඒ වගේම අනුශාසනාවක් කියලා කියන්නේ එහෙම නෙවෙයි. යම් වරදක් කරන්න పూర్වයෙන් මතක් කරනවා, අනුශාසනා කරනවා, පුතා ඔය වැරද්ද කළොත් ඔයාට මෙන්න මේ අවදානමට ලක් වෙන්න වෙයි. ඒකට තමයි අනුශාසනා කියලා කියන්නේ. දැන් පුතාලා හිතන්න ඔබේ ජීවිතේට
කී වතාවක් නම් දෛනිකව අවවාද අනුශාසනා ලැබෙනවද කියලා. හැබැයි අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ ඒ විදිහට අවවාදයක් අනුශාසනාවක් ලැබෙන වෙලාවට බොහෝ වෙලාවට අපි ගැටෙනවා. ඒ වැරද්ද පෙන්නලා දෙන පුජ්‍යලයත් එක්ක මානසිකව යම්කිසි ගස්ඨනයක් ඇති කරගන්න. හිතෙන්න පුළුවන් පාසලකදී නම් මට යා උපදෙස් දෙන්නේ කොහොමද? මම grade 12 නේ. එහෙම නැත්නම් මමනේ මේකේ head prefect. එයා කොහොමද මට එහෙම කියන්නේ? එයා මේ අලුතෙන් ඉස්කෝලේට ආපු කෙනෙක් නේ. දැන් මේ මොකක්ද මේ මනෝභාවය? අර වැරද්දක් පෙන්නපුවාම තමන් තුළ තියෙන අර මාන්නය කියන සිතුවිල්ල, ඒ චෛතසිකය උඩට ඒම තුලින් හිතනවා මම තමයි මෙතන ලෝකා, මට අවවාද කරන්න එයා සුදුසු නෑ. ගෙවල් දොරවල් වලදී එහෙමයි. අයියට හිතෙන්න පුළුවන් මල්ලි මට කොහොමද උපදෙස් දෙන්නේ? මමනේ ගෙදර අයියා. ආයතනයක නම් වැඩ කරන ආයතනයක නම් හිතෙන්න පුළුවන් මමනේ යාට වැඩි සීනිය, මමනේ මෙතන පැරණි කෙනා. ඒ ওই විදිහට එක එක මනෝභාවයන් තුලින් අපේ ජීවිතයට ලැබෙන අවවාද අනුශාසනා අපි පිළිගන්නේ නැතුව රිජෙක්ට් කරනවා. එතකොට මේ පුතාලා හොඳට මතක තියාගන්න ඕන අපේ ජීවිතවලට ලැබෙන ඒ වගේ මසුරන් වටින අවස්ථාවේ. මොකද කෙනෙක් වැරද්දක් පෙන්නලා දෙනකොට අපි ඒ වරද හදාගන්නේ නැතුව නම් ඉස්සරහට යන්න එතන හිදසක් හැදෙනවා. ඒ හිදස සකස් කරගෙන ගියේ නැත්නම් අපි අර ඉස්සරහට යන දියුණු වෙන්න හිතන කෙනෙක්ට හරි හිදසක් ඇති වෙන්නේ. දැන් හිතන්නකෝ 2019 වර්ෂයේ ඔබ කරපු ගොන් වැඩ ටික, මෝඩ වැඩ ටික ඒ සියල්ලම කරපින්නගෙන 2020ට ආවනම් ඒ 2020 දිත් ඔබ කරගෙන යන්නේ අර 2019 කරපු ගොන් වැඩ ටික. එහෙම නැත්නම් අපි කියන්නේ බూరు වැඩ, ඔය කියන දේවල් ඔක්කොම අපි අරපින්නගෙන 2020ටත් ඇවිල්ලා ඒකනම් ක්‍රියාත්මක කරගෙන යන්නේ. මතක තියාගන්න පුතාලා ඔබට 2021 22 දිත් ඔය කියන වැරද්ද හදාගන්න බෑ. ඒ නිසා ඔබ අධ්‍යාපන පැත්තෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතේ බිස්නස් එකක් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා ඉහළට යන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ. අරමුණු තියාගන්න. අරමුණු තියාගන්න ගමන් විශේෂ වශයෙන් මනස තුල සිතුවිල්ලක් තියාගන්න. මට වැරද්දක් පෙන්නනකොට මම මේ වැරද්ද පෙන්නපු කෙනත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයාගේ තරාතිරම එයා ඉහළ කෙනෙක්ද පහළ කෙනෙක්ද කියලා බලන්නේ නැතුව මා තුල ඒ වරද තිබෙනවා නම් මම ඒ වරද හදාගෙන ඉස්සරහට යනවා කියන එක ගැන පොඩි සංඥාවක් තියාගන්න ඕනේ. දැන් අද අපේ ಗುಣධර්ම කියන ඒවා පල්ලෙහාටම වැටිලානේ. රොයල් ගියත් වැඩක් නැහැ. ඒ පුජ්‍යලයා තුල ಗುಣධර්ම කියන එක නැත්තම් ඉස්කෝල රොයල්ද ආනන්දද එහෙම නැත්තම් නාලන්දද එහෙමත් නැත්තම් විසාකාද ඒක වැඩක් නැහැ. ඒ පුජ්‍යලයා තුල ಗುಣධර්ම නැත්තම් ගොඩක් වෙලාවට වෙලා තියෙන අපි හොඳට ඉගෙන ගන්නවා. අම්මලා තාත්තලා ටියුෂන් පන්ති යවනවා. එහෙම නැත්තම් පිටරටක හරි යවලා අපිට අවශ්‍ය කරන උපාධිය MBBSද එහෙම නැත්තම් ඒ සමාන දේවල් කරනවා. හැබැයි ගොඩක් මේ කොච්චර දේවල් කරත් අපිට පේනවා සමාජය තුල බරපතල ගණේ ගුණධර්ම පරිහානියක් තියෙනවා. ගුණධර්ම වලින් පිරිපුන් සමාජයක් අද නැහැ. අද ළමයි ඉන්නවා, දුවලා ඉන්නවා. හැබැයි ගුණවන්ත දුවලා නැහැ. පුතාලා ඉන්නවා, ගුණවන්ත පුතාලා නැහැ. ඔබ පුවත්පත් මාධ්‍ය කියවනවා නම් මේ කියන සිදුවීම දකින්න ඇති. එක වයසට ගියපු අම්මා කෙනෙක් මේ වෙනකොට එයා නැන්දම්මා කෙනෙක්. මොකද එයාගේ පුතා විවාහ වෙලා ඉන්න පිරිඳ තමයි මේ වෙනකොට මේ ගෙදර කුස්සිය පරිපාලනය ආදී කටයුතු කරේ. ඉතින් ඇය කුසගිනි වෙලා ඉහිලා තියෙන ආහාර ටිකක් ඉල්ලගෙන ලේලිගෙන් කුස්සියට. ගියපුවාම මේ ලේලිය ආහාර වගේක් ඉසෙමින් ඉඳලා තියෙන ඒ වෙලාවේ පරිප්පු ව්‍යංජනයක් සකස් කරගන්න. ඉතින් ඇය අර අම්මා වයසක අම්මා ගිහිල්ලා ආහාර ටික ඉල්ලනකොට ලේඩියට කේන්ති ගිහිල්ලා මොකද කරලා තියෙන්නේ? අර ඉදිමින් තිබිච්ච පරිප්පු හට්ටියෙන් හැන්දක් අරගෙන අර වයසක අම්මගේ ඔළුවට වක් කරලා තියෙනවා. මෙතන තියෙන
බරපතලම කනගාටු කාරණය මොකද්ද මේ නිකන් ලේලියක් නෙවෙයි කොළඹ ජාතික පාසලක ආචාර්යවරිය. කොළඹ ජාතික පාසලක උගන්වන ගුරුතුමියක් තමයි අර අහිංසක අම්මගේ ඔළුවට පරිප්පු හැන්දක් හලලා තියෙන්නේ. ඉතින් ඔබට මම ඒකයි මුලින්ම මතක් කළේ අද උගත්කම් ඕන කෙනෙක් තුල තියෙනවා. BA, MA, PhD ආදී වශයෙන් ඕවා යම් විෂයක පරතරයට යන්න පුළුවන්කම තියෙන බොහෝම ලේසියි. හැබැයි සීලාචාරකම් එහෙම නැත්නම් මේ සදාචාර සම්පන්න ගුණධර්ම කියන ඒවා අර කියන පන්ති කාමරයක් තුල කැටි කරලා පොවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දරුවන්ට මම ඊටාම අවධාරණයෙන් කියනවා පුතාලා හොඳට ඉගෙන ගන්න. ඉස්සරහට යන්න. හැබැයි ඒ ඉස්සරහට යන ගමන ගුණධර්මات එක්කලා යන්න ඕන. ගුණධර්මات එක්කලා ගියොත් තමයි ඒ දරුවන්ට තමයි මේ රටේ යම් විදිහක දියුණුවක් ඇති කරන්න පුළුවන්කම තියෙන්නේ සීලාචාරකම් සහිතව. දැන් අද දියුණුව කියලා හිතන්නේ මොනවද බලන්න. අද දියුණුව කියලා අපි හිතන්නේ තට්ටු ගණන් ඉහළට ගහන ගොඩ නැගිලි. යාන වාහන පාරවල්. හැබැයි මේ වගේ අපි දියුණු වෙන්න අද අපිට මොකද වෙලා තියෙන්නේ? අපේ ගුණධර්ම ඉතාම පල්ලෙහා මට්ටමට වැටිලා තියෙනවා. සීලාචාරකම් බිඳුවට වැටිලා තියෙනවා. අවිහිංසාවාදී පියා ලෙස හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමා එක අවස්ථාවක එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. එතුමාගේ ජනතාවට ඔබේ නිවෙසේ තියෙන ජනෙල් කවුරු ඇරලා තියන්න. ඒ වෙන මොකේදවත් නිසා නෙවෙයි. පිටින් එන හුලඟට ඇතුළට එන්න. හැබැයි එතුමා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ පිටින් එන හුලඟට ඇතුලේ තියෙන බඩු බාහිර ආදිය ගහගෙන යන්න දෙන්න එපා. දැන් ඉන්දියාවත් යටත් වෙලා තිබුණා කාලයක් සුදු අධිරාජ්‍යවාදීන්ට. ලංකාවත් එහෙමයි. ඉතින් එතුමා මේ පණිවිඩය අරතුන්නේ. දැන් මොකක්ද උනේ? එතුමාගේ පණිවිඩය අහලා ඉන්දියාවේ අය ලොකු අර්ථයක් විතර තියෙනවා. මොකක්ද? බටහිරින් එන හොඳ දේවල් ටික ජනෙල් ඇරලා තියලා ඇතුළට දාන්න. හැබැයි අපේ ගුණධර්ම ටික එළියට යවන්න එපා කියලා කිව්වා. දැන් අපිත් උයගම වුණානේ. දැන් අපේ රටේ ඔය විදිහටම හොඳ ගුණධර්ම තිබිච්ච ජාතියක් හැටියට අපි ඉතිහාසය ගැන ප්‍රෞಢත්වය කතා කරනවා. හැබැයි අර බටහිරින් එන්න ආපු දේවල් එක්කලා මොකද උනේ? අපේ ගුණධර්ම ටික නැතිව ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බොහෝම පල්ලෙහා මට්ටමේ තමයි ඉන්නේ. දැන් අපේ ගුණධර්ම වලට ඔක්සිජන් දෙන්න ඕන කාලය. සේලයින් එකක් දෙන්න ඕන කාලය. දැන් බලන්න දුවල පුතාලා මේ වඳින්න බවද දන්නවද කියලා. දැන් පාසලකට අපි ගිහුවාම අපි දන්නවා මේ සාමාන්‍යයෙන් එක වසරේ ඉඳලා 6-7 වගේ වෙනකම්. දැන් නම් 8 පන්තියක් ඒකට ගන්න බෑ. දරුවන්ට වදින්න කියපුවාම මේ ඔළුව අත ගන්න කල් එයාලා නැගිටින්නේ නැහැ. ඔළුව අත ගාපුවාම තමයි අන්න හරි හිතට මේ මේකක් වෙන්නේ. දැන් 8 9 10 11 12 පන්ති වලට යනකොට මොකද වෙන්නේ? අර ළඟට එන ගතිය අඩු වෙලා කොන්ද නැමෙන්නේ නැහැ. මන් දන්නේ අර නිතරම කියන මේ ඔස්ටියෝපොරොසයිස් හැදිලාද කියලා කොන්ද නැමෙන්නේ නැහැ. දැන් මොවා ලොකු ලොකු මිනිස්සුන්ට නම් කොහොමත් නැහැ. දැන් පුතාලා මතට මතක තියාගන්න ඕනේ අර මේ මම මේ වචනේ කිව්වට වැඩි හිතන්න එපා. දැන් අර සමාජය තුල අර ගැටි කියලා එකක් හදා ගන්නවානේ. ඒ කියන්නේ රොයල් ගැට්ට ඈ පේරාදෙණි කැම්පස් එකේ නම් පේරාදෙණි කැම්පස් එකේ ගැට්ට. ඔය මේ වචනේ මම කිව්වට ඒක ඔබට වඩා තේරෙන්න මම කියන්නේ මේ සමහරුන්ගේ අර මාන්නය ඒහා සමානව ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ලොකු ලොකු තත්ත්වවලට තනතුරු තානාන්තර වලට යනකොට නැමින්නේ නැහැ. අම්මට තාත්තට වඳින්නේ නැහැ. ආයි බායි කියලා යන්න යනවා. එතකොට උදේ කාලේ පාසලට යනකොට දරුවෙක් නම් ඔබ අම්මට තාත්තට වැඳලා යන්න ඕන. ඒක එක වසරේද 13 වසරේද එහෙම නැත්නම් අවුරුදු 20ද 25 නැහැ. ඔබ ජනිත කරා නම් මේ ලෝකෙට දෙමව්පියෝ දරුවෝ හැටියට ඒ
ගරුත්වය අම්මලා තාත්තට දෙන්න ඕනේ. දැන් අද අපේ වෙලා තියෙන්නේ වැඩිහිටි බවටපත් වෙන්න ඒ කියන ගුණධර්ම ටික නැති වෙලා තියෙනවා. දැන් හිතන්නකෝ දැන් පුංචි කාලේ එක බඩවල කඩාගෙන ඇවිදින්න මේ පුරතල් වෙවි ඉස්සරහට තුරුළු වෙලා ඉන්න දරුවන්ව අම්මා තාත්තා මරණයටපත් වෙලා 7 දවසේ එහෙම නැත්නම් පාංශ කුලෙට දෙන්න යනකොට මේ 7 දෙනෙක් ඉන්නවනම් එක නයි අහලා බලපුවාම එක්ක ගෙදර තියෙන දෙයක් වැඩිපුර පොඩි මල්ලිට දුන්නා කියයි. අම්මා පොඩි මල්ලි ගාවනේ හිටියේ ඉතින් අපිට බැලුවේ නෑනේ අපි එන්නේ නෑ කියලා තරහ වෙලා. ඉතින් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ අර පුංචි කාලේ සමනල් පැටව වගේ අම්මව බෙදා ගන්න තාත්තට ආදරේ කියලා තාත්තගේ අතේ එල්ලෙන දරුවෝ අම්මා තාත්තා වයසට යනකොට ප්‍රතික්ෂේප කරනවා. ඒකයි ඒ නිසා මේ රොයල් එකේ ඉගෙන ගන්න පුතාලට මම කියන්නේ ඔබ රාජකීය වෙන්න නම් ඔබේ ඒ රෙස්පෙක්ට් එකත් රාජකීය විය යුතුයි. සහ ඔබේ තියෙන අර සීලාචාරකම් සදාචාර සම්පන්න ගති ලක්ෂණ ඒ රත්තරපත් වෙන්න ඕනේ. ඒ ගැම්ම තමයි ඒ පියවර තමයි ඔබේ අනාගතය සාර්ථක වෙන්නේ. දැන් පුතාලගෙන් මම අහුවොත් එහෙම ඔබ මානසික ආතතියෙන් ඉන්නේ කියලා. එහෙම නැත්නම් දැන් පහුගිය කාලේ මේ විසාදයේ ස්ට්‍රෙස් එක ගැන කතා කරන්නේ. අර ඉන්දියාවේ හිටපු තරුණ නැගී එන පරම්පරාවේ නළුවෙක් මං හිතන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා විසාදයේ ওই තත්ත්වයටපත් වෙලා මැරිලා තිබුණා සීනි විහාන කරගෙන. ඊට කලින් අපේ ලංකාවේ ඒ වගේම තරුණ නළුවෙක් නැති වෙලා තිබුණා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕන තරම් මේ ස්ට්‍රෙස් එක නිසා මානසික ආතතිය නිසා දෛනිකව මැරෙනවා. දෛනිකව සීනි විහාන කරගන්න ප්‍රමාණයක් වැඩි. අර අය ජනාදරයටපත් වෙච්ච මිනිස්සු නිසා ඒ වගේ දෙයක් වුණාම ලොකු කතා බහක් ඇති වෙනවා. ඉතින් අපේ දරුවන්ට ඕක තියෙන්න පුළුවන්. දැන් හොඳ උදාහරණයක් මට ඔය කතාව කියද්දි මතක් වෙනවා. ඔය පොළොන්නරුව පැත්තේ මගේ හිතවත් හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් උන්වහන්සේ දවසක් මට කනගාටුවෙන් කතා කරලා කියනවා හාමුදුරනේ මේ අද මට හරි වැඩක් වුණා. මම මොකක්ද වුනේ? ඊපස්සේ කියනවා මම දානකට යන්න ලෑස්ති වෙලා ධාතු කරඬුවත් අරගෙන ඉස්සරහට වහිනකොට තරුණ ළමයෙක් ඇවිල්ලා තියෙනවා. මේ තරුණ ළමයා කියලා තියෙනවා හාමුදුරනේ මගෙත් එක්ක විනාඩි 5ක් කතා කරන්න පුළුවන්ද කියලා. දායක මහත්තුරුත් ඇවිදිලා ධාතු කරඬුවත් අරගෙන තිබිච්ච නිසා මේ හාමුදුරුවෝ කියලා තියෙනවා පුතා මේ මම තව පැය භාගයක් විනාඩි 45ක් ඇතුළත එනවා. එතකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් හාමුදුරුවෝ දානට ගිහිල්ලා එනකොට හාමුදුරුවන්ට ওই කාර්යයෙන් අමතක වෙලා එනකොට අර තරුණයා ඉඳලා නැහැ. හැන්දෑවේ හාමුදුරුවන්ට ආරංචියක් ඇති වෙලා තියෙනවා. ගමේ නිවසක තරුණේ බෙල්ලේ වැළදාගෙන සීදි විහාන කරනවා. ඉතින් තමන් වහන්සේගේ ආසන්නය නිසා උන්වහන්සේ ගිහිල්ලා බලලා ඉතින් මට හරිය කනගාටුවෙන් උන්වහන්සේ මතක් කරනවා අර විනාඩි 5ක් තමන් වහන්සේත් එක්කලා කතා කරන්න ඉල්ලපු තරුණයා තමයි මේ අර විදියට සීදි විහාන කරගෙන තියෙන්නේ. ඉතින් මට ඒ වෙලාවේදී කිව්වා මම විනාඩි 5ක් අර දානෙට යන එක පරක්කු කරලා අර දරුවට සමන් යොමු කරා නම් ඇතැම් වෙලාවට ඒ අවාසනාවන්ත සිදුවීම නවත්තන්න තිබුණා කියලා. ඒ නිසා මේක අහන දෙමව්පියන්ට මතක් කරන්නේ ඔබ ඔබේ දරුවව ලංකාවේ තියෙන ඉහළම පාසලට යවුවා කියලා වැඩක් නැහැ. ඒ දරුවට හොඳ අහුම්කම් දෙන කෙනෙක් වෙන්නේ නැත්තම් සමන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. මොකද දරුවන්ගේ යම් කාල සීමා තියෙනවා. අවුරුදු 1, 2, 3දී ඔබේ අතේ එල්ලීලා අතට වෙලා ඉන්න දරුවෝ යම් වයස් මට්ටම් එනකොට ඒ අයට අවධානය යොමු කරන කරුණු වෙනස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 16ක් 17ක් තත්ත්වයටපත් වෙනකොට ඒ දරුවන්ගේ ළඟින් ඉන්නකොට නිකන් යාළුවෙක් වගේ. එහෙම නැත්නම් මිතුරෙක් විදිහට ඇසුරු කරන ගමන් ඒ අයට සමන් යොමු කරන්න ඕනේ. මේ தත්ත්වේ නැති වුණාම මොකද වෙන්නේ? අන්න අවාසනාවන්ත සිදුවීම් දක්වා ඒක දුර යන්න පුළුවන්. අන්න ඒකේ සිදුවීමක් තමයි ඔය. ඉතින් දැන් ගොඩක් වෙලාවට කොළඹ ජීවත් වෙන ඔබ බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරා. උදේ පාන්දර සමහරට
අම්මා කෙනෙක් හැටියට ඔබත් වැඩට යනවා ඉතින් තාත්තා හැටියට ඔබත් වැඩට යනවා ඉතින් දරුවෝ පාසල් යනවා ඊට පස්සේ ටියුෂන් යනවා ඊට පස්සේ ඔබ රාත්‍රී කාලේදී පැමිණිච්ච ගමන් රූපවාහිනිය නරඹනවා ඇති ඊට පස්සේ ඒ රූපවාහිනිය නරඹලා ඒ ගමන්ම ඒ නරඹන ගමන් කැම ටික කනවා ඇති කැම ටික කාලා බහුවදා ආයේ සුපුරුදු විදිහට නිදාගෙන ඉඳලා නැගිටලා ගෙවල් වලින් වැඩට යනවා. ඉතින් මේක අර යාන්ත්‍රික බවට පත් වෙලා තියෙන මැෂින් එකක් වගේ හැමදාම ස්විච් එක ඔන් කරපුවාම මැෂින් එක වැඩ වගේ තමයි. අද බොහෝ දෙනෙක් තමන්ගේ දෛනික ජීවිතය කරන්නේ ඕක. එතකොට මොකද වෙන්නේ? අර දරුවන්ට ඇහුම්කන් දෙන්න තිබිච්ච කාලය නැති වෙලා තියෙනවා. දැන් පුරාණ අතීතයේ අම්මලා තාත්තලාට දරුවෝ එක්ක කටයුතු කරන්න කාලයක් තිබුණා. ඇයි? ඒ දවස්වල රූපවාහිනිය ආදී දේවල් තිබුණේ නැහැ. අන්තර්ජාලය තිබුණේ නැහැ. ඒ කාලේ ගත කරේ අම්මා තාත්තත් එක්ක. ඉතින් අම්මා දන්නවා පුතා කොහොමද හැදෙන්නේ? දුව කොහොමද සකස් වෙන්නේ? තාත්තා දන්නවා පුතා දැන් කොයි පාරේද යන්නේ? කොහොමද යන්නේ කියලා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ අම්මා දන්නේ නැහැ. දුව කොයි විදිහටද හැදෙන්නේ? අම්මා තේරුම් ගන්නකොට අර කියනවානේ මේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. අම්මට තේරුම් ගන්න බෑ පොල් පැලේ කාලේ ඉවරයි. දැන් මේ ඊපෙරේදා මම ඒ පුවත්පතක දැක්කා අනුරාධපුර පැත්තේ අවුරුදු 16ක තරුණියක් ඒ පැත්තේ තියෙන කෘමිනාශක බෝතලයක් බීලා මැරිලා. පොණ්ඩ කලින් එයා ලිපියක් ලියලා තියෙනවා. මොකක්ද ලියලා තියෙන්නේ? අම්මේ මම ෆෝන් අයියව හම්බ වෙන්න ගියා. බලන්නකොට මේ කතන්දරයක් තියෙනවා. මොකද මේ දැන් ඔය ජංගම දුරකථන භාවිතා කරනවානේ. ඉතින් ඔය ජංගම දුරකථනයකට ආපු අපි කියන්නේ ඔය නන්නා අඳුරන නම්බර් කියලා මිස් කෝල් කියලා. දන්නේ නැහැ. එහෙම එකකින් මේ දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා. තාත්තා රට අම්මා එක්ක තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි මේ සම්බන්ධය දුරදිග ගිහිල්ලා බොහෝ දේවල් සිදු වුණාට පස්සේ තමයි අර දියණිය දැනගෙන තියෙන්නේ. අර ෆෝන් අයියා නිකම් ෆෝන් අයියා කෙනෙක් නෙමෙයි දරුවෝ දෙන්නෙක් ඉන්න ෆෝන් තාත්තා කෙනෙක් කියලා. එතකොට වෙන්න තියෙන සිදුවීම් ඔක්කොම වෙලා ඒ සිත් හැවුල නිසාම අර දියණිය වසබීලා මරණයටපත් වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ මම මේ මුලින් ඉඳලම ඔබට කියන්නේ ඔබ ස්මාර්ට්ෆෝන් එක ඉස්කෝලේ ඉඳන්දිම අතේ දාගත්ත පිරිසක්. ඒ වගේම ඔබ අන්තර්ජාලය නිතර සැරිසරන සමාජ මාධ්‍ය දාලා තුල නිතර ගැවසෙන දරුවෝ. ඒක අපිට හංගන්න ඕනේ නැහැ. කොළඹ රොයල් එකත් එහෙමයි පොළොන්නරුවේ තියෙන සාමාන්‍ය ස්කූල් එක උනත් ඔය කියන තත්ත්වය තමයි අද ලංකාවේ තියෙන්නේ. ඉතින් දරුවෝ හැටියට ඔබ ඔබේ ලිමිට් එක තේරුම් ගන්න ඕනේ. ඔබේ කැපැසිටි එක මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් අපි දන්නවා දැන් අද මෙමරි චිප්ස් තියෙනවානේ. ඉස්සර තිබුණේ කොහොමද 128 2564. ඊට පස්සේ දැන් 1GB 2GB 4GB එහෙම තියෙනවා. දැන් හිතන්න 128 මෙගාබයිට් චිප් එකකට 4GB කැපැසිටි එකක් වෙන් ගන්න හැදුවොත් මොකද වෙන්නේ? අන්න ඒක දරා ගන්න බැරි වෙනවා. එතකොට සොෆ්ට්වෙයාර් අවුල් යන්න පුළුවන්. ඊට පස්සේ ඒක වරොත්තු දෙන්නේ නැති වෙනවා. ඒ වගේ තමයි grade 5 ශිෂ්‍යයෙක් නම් ඔයා 5 වසරේ නම් ඉන්නේ. ඔයා 10 වසරේ ළමයි කරන වැඩ කරන්න යන්න එපා. ඒ වගේම තමයි grade 12 ඉන්න කෙනා ඔයා 2 වසරේ පන්තියේ වැඩ කරන්න ගියොත් ඒකත් ගැලපෙන්නේ නැහැ. ඒ අපි දැනගන්න ඕන අපේ වයස් මට්ටමට අනුව ඒ හැඩගස්වා ගැනීම කරන්න. දැන් තරුණ දරුවෝ හැටියට බලන්න ඔයාලා කොළඹ ජීවත් වෙන නිසා දන්නවා දැන් ඇතැම් වයසට ගියපු ඔය අපි කියන්නේ ආච්චි අම්මලා ඇන්ටිලා කියන කත්තෙට ඒ වගේ අය ඇතැම් වෙලාවට ගැලපෙන්නේ නැති අඳුන් ඇඳගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒව දකින්න තරුණ අයට උනත් හිතෙනවා මේක හරි ගැලපෙන්නේ නැහැ. විහිළුවට ලක් වෙනවා. අප්‍රියා හිතෙනවා නේද? ඒ තමන්ට ගැලපෙන්නේ නැති නිසා දැන් ඒ වයස් සීමාවල් තියෙනවානේ. ඒ වයසේදී ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට වඩා ඒ වයස පන්නලා දෙයක් කරන්න ගියොත් ඒක හරියට ගැලපෙන්නේ නැති වෙනවා. දැන් අපි හිතමුකෝ අවුරුදු 18ක 20ක 22ක තරුණියක් දිහා බලන්න. ඒක එච්චර ගැටලුවක් නෑ. සාමාන්‍ය දෙයක්. ඒ වයස් සීමා තුල හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්කලා නව යවන හැඟුම් ඇති වෙනවා. ඉතින් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය හට ගන්නවා. ඒක ජෛව විද්‍යාත්මකව කිසි ප්‍රශ්නයක් නැහැ.
සදාචාරය අතින් බැලුවත් ඒ ගෑල් ළමයා පිරිමි ළමයාට කැමති දෙයක් එතන ගැටලුවක් නැහැ. හැබැයි අවුරුදු 18 20 කී ගෑල් ළමයෙක් දිහා අවුරුදු 65 70ක අංකල් කෙනෙක් බලන්න ගියොත් මොකද වෙන්නේ? අන්න එතකොට සමාජයේ සහ බලන කෙනා දකින කෙනා හිතන්නේ මේ නාකි විශේෂ කරන දේවල්. ඒකයි මම මේ ඔබට මේ මුලින්ම කියාගෙන යන්නේ. Tamange වයසේදී මේවා ගැලපෙන දේවල් තියෙනවා. ඒවා කියනකොට ඉතින් මේ එක එක දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේවා ඔබත් දන්නවා. මේවා නොකියත් බෑ පුතාලට කියන්න නැතුවත් බෑ. මම මේ ඊපෙරේද දැක්කා මේක ජාතික පුවත්පතකම වාර්තා කරලා දින මම ඔය ලස්සන සිදුවීම් ආසජනක වුණත් ඒවා ඛේදජනක වුණත් මතක තියාගන්නවා යම් කෙනෙක්ට මේක තේරුම් කරලා දෙන්න ලේසි නිසා. මේ ඊපෙරේද තිබුණා මේ 65 හැවිරිදි සීයා කෙනෙක් පෙම්හසුණක් කියලා. කොහොමද මේ මෙයා ලියලා තියෙන 65 හැවිරිදි සීයා විසින් Tamange 13 හැවිරිදි මිනිපිරියට පෙම්හසුණක් ලියලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් දැන් අද කාලේ එහෙම කියන්නේ ආච්චි කෙනෙක් සීයා කෙනෙක් ගාව දරුවෙක් දහලා යන්න බෑ කියලා. ඉස්සර නම් ආච්චි අම්මලා සීයලා හිටිය දැන් අද එහෙම අය හොයාගන්නත් නැහැ. ඒ නිසා පුතාලට කියන්න ඕනේ මේ සමාජය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් ගුණධර්ම පල්ලෙහාට ගිහිල්ලා බිඳුවයි. සමාජයේ මිනිසුන්ගේ තුල සීලාචාරකම්, සදාචාර සම්පන්නකම්, මනුස්සකම් මේ ගති ලක්ෂණ දැන් නැහැ. දැන් ඒව දකින්න නැහැ. ඉස්සර අපේ මිනිස්සු කොච්චර කෘතවේදීද කියනවා. කළගුණ දන්නවාද කියනවා නම් අවුරුද්ද පුරාවට ලිඳෙන් වතුර ටික ගන්නවා කියලා අවුරුද්දට කලින් ලිඳ අස් කරනවා. ලිඳ ඉහලා පොඩි කාසියක් දාලා ලිඳත් එක්ක කරදිනු කරනවා කියලා දෙයක් කරනවා. එයි අවුරුද්ද පුරාම මේ මට වතුර දෙන අපේ ගෙදරට වතුර දෙන ලිඳට කලෙහිවල දක්වා. ඉස්සර මිනිස්සු ගොවිතැන් කරපුවාම මේ Tamanට තිබිච්ච අස්වැන්නේ 100%ම කපන්නේ නැහැ. කුරුළු පාළුව කියලා ලියද්දක් දෙකක් ඉතුරු කරනවා. අපි විතරක් කාලා ඉන්න ඕන සත්තු කණ්ඩ ඕනේ නැහැ කියලා අද හිතන මානසිකත්වයක් නැහැ. දැන් අද වල්ලාලි තරගෙන ඒ දේවල් ඇති වෙලා තියෙන මොකද? ඒ සතුන්ට තිබිච්ච කැලෑ ටික ඔක්කොම විනාශ කර ගස් ටික කප අපි අල්ල ගන්නවා. ඉතින් ඒ සතුන්ට ජීවත් වෙන්න දෙයක් නැති වෙනකොට වතුර ටිකක් නැති වෙනකොට ඒ මිනිස්සු ඒ සතු කැලෑවල නිදිනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන අසීමාන්තික ආශාව නිසා මේ ලෝකේ සම්පත් සීමිතයි. ඒ සම්පත් සීමිත සම්පත් ටික කොල්ලකා ගන්න උදුර ගන්න තරගයක් හටනක් තමයි අද මේ සමාජය තුළ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ රොයල් යනවා කියලා කියන්නේ මම හිතනවා රාජකීය විද්‍යාලයට සාමාන්‍ය හොඳ මට්ටමේ හිතන්න පුළුවන් යම් දෙයක් කරන්න පුළුවන් දරුවෙක් ඇතුළත් වෙන්න. ඉතින් ඒ මට්ටමේ ඉන්න ඔබ තමයි යම් දවසක මේ සමාජයේ බාර ගන්න ඉන්නේ. සමහර විට ප්‍රෙසිඩන්ට් කෙනෙක් නැවත ඔබේ රොයල් එකෙන් බිහිවි. එතකොට ගියපහම ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් ඔබේ මේකෙන් බිහිවි. මැතිවරු මේ රට පාලනය කරන්න පුළුවන් තත්ත්වයේ අය ඔබේ පාසලෙන් බිහිවි. ඉතින් ඒ ශ්‍රේෂ්ඨත්වය, ඒ ප්‍රෞಢත්වය ඔබට තිබෙනවා. ඉතින් ඒක සමග මම මේ කියාගෙන යන කරුණුත් එක්කලා මම පුතාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. පුතේ ඔබ හැදෙන්න, ඔබ උගතෙක් වෙන්න. හැබැයි ඒ උගත්කමත් එක්කලා වියත්කම, ප්‍රඥාවන්තකම, සීලාචාරකම, සදාචාර සම්පන්නකම මේවත් එකතු කරගෙන යන්න. ඔබ කොච්චර ඉහළට ගියත් වැඩක් නැහැ. තමන්ගේ ආදරණීය අම්මට තාත්තට ඉහළට ගිහිල්ලා පල්ලෙහාට පහළට ඇදලා දානවා. අම්මව තාත්තව අනාථ නිවාස වලට, මහලු නිවාස වලට දාන්න නම් ඔබේ ප්‍රතිඵලයක් නැහැ. ඔබ දහම් පාසලකට යන්නේ නැතුව, ඔබ ගමේ පන්සලේ විහාරස්ථානයේ ගුණ සුවඳ දැනගන්නේ නැතුව කොච්චර රොයල් ගියා කියලා ඔබ පුරසාරක් දෙදුවට වැඩක් නැහැ. නිසා ඒ අධ්‍යාපනය ගන්න අනෙක් අර කියන සීලාචාරකම්, ගුණවන්තකම් ඒවත් එක්කලා. එතකොට තමයි ඔබේ ජීවිතේ ලස්සන වෙන්නේ. අනිත් එක ඉගෙන ගන්න කාල සීමාවෙදී හොඳට මතක තියාගන්න. ඒ ඉගෙනීම සම්පූර්ණ කරගන්න. දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඉගෙන ගන්න බැරි වෙනකොට පොඩ්ඩක් විභාගයක් පාස් වෙන්න බැරි වෙනකොට කොහෙන් හරි කීයක් හරි එකතු කරලා DSLR කැමරාවක් ගන්නවා. ඊට පස්සේ මොකක් හරි දෙයක් කර YouTube කෙනෙක් වෙන්න හදනවා.
දැන් ඒකනේ කරන්නේ. දැන් තරුණ අපේ පරම්පරාවේ ඉන්න අය ගොඩක් කරන්නේ මොකද? කැම් එකක් ගත්තා. මොකක් හරි ගුණ හර්පයක් කමන්නේ. ඔක YouTube එකට දාලා කීයක් හරි හොයා ගන්න පුළුවන් කියන දීන පරාජිත මානසිකත්වයට ඇවිල්ලා. මම කියන්නේ නෑ ඒවා වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ වගේම යම් ක්‍රම තියෙන මුදල් උපයන්න. හැබැයි ඒ මුදල් උපයන්න හදන්නේ හෙළුව මාකට් කරලා නම්, නිර්වත මාකට් කරලා නම් අපේ ಗುಣධර්ම ටික විනාශ කරලා තවත් ඔබ වැඩිම තරුණ දරුවන්ගේ මානසිකත්වයේ කාලා නම් මොළවලට විස බීජ ඇතුළත් කරලා නම් ලිංගික දර්ශන, කාමක දර්ශන සමාජගත කරලා නම් පුතේ ඔබ හොයන ඔය ඩොලරකට වඩා එන ඉල්ලන්න 1000ක් දෙනා මේ සමාජයේ ඉන්නවා. ඉතින් මම මේක දකින්න නිසා මේ කියන්නේ. දැන් ගොඩක්ම පුතාලා විතරක් නෙමෙයි ඔය දිනිව O level පේන්න නම් A level පේන්න නම් දැන් මොකද කරන්නේ? ඕන කුණුහරුපයක් නටයි අර කැමරාවක් ඉස්සරහා. ජනප්‍රියයි. හැබැයි පුතාලා මතක තියාගන්න. ජනප්‍රියතාවය සහ ප්‍රසිද්ධිය කියලා කියන්නේ දෙකක්. දැන් අද අපේ ඉන්න නළු නිලියන්ට ඕකනේ අඳුර ගන්න බැරි වෙලා තියෙන්නේ. ගොඩක් අය ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. හැබැයි ජනප්‍රියතාවය නෑ දැන්. ප්‍රසිද්ධිය කියන එක බබා කරන්නත් තිබුණා. ප්‍රසිද්ධිය කියන එක. බොහෝ දෙනෙක් දන්නා හැබැයි ජනප්‍රියතාවය නෑ. විජය කුමාරතුංග මහත්මයාට තිබුණේ ජනප්‍රියතාවය. HR ජෝතිපාල මහත්තයාට තිබුණේ ජනප්‍රියතාවය. මොකද ජනතාව ප්‍රිය කරන පුජ්‍යලී. දැන් අද මොකද කරන්නේ? අද ටෙලිනාට්‍යයක එහෙම නැත්නම් පත්තර කවරයක එහෙම නැත්නම් YouTube channel එකක එහෙම නැත්නම් ගීතයක පොඩි කොටසක් දෙනවා කියලා කිව්වොත් එහෙම අපේ තරුණියෝ නිර්වත පව උකස් කරලා එතෙන්ට යන්න ආයි ඉන්නවා. දැන් මම දන්න ඔය ජනමාධ්‍යකරණී යෙදෙන සමහර අය මට කියනවා අපේ හාමුදුරනේ මේ තරුණියන්ට පත්‍රයකට පොඩි කවරයකට ඉන්න කියලා කිව්වොත් එහෙම මේ ළමයි දැන් ඉන්න අය කරන්නේ නැති දෙයක් නෑ. ඒ තරමට පල්ලෙහාට ලිංගික අර සූරාපන තත්ත්වයට අද මේ ජනමාධ්‍ය ආයතනවල ඒ ෆීල්ඩ් එකම සම්පූර්ණයෙන් ගන්නවා නම් ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයට ඇයි අපි මේ ආවේ? ඇයි අපි අපේ ඒ කියන ගුණධර්ම ටික විකුණගෙන කන්නේ? ඇයි වාණිජ්‍යකරණයට අපිව සූරා ගන්න දෙන්නේ? ඒ නිසා මම මේ පුතාලාට යෝජනා කරනවා ඔබ තාක්ෂණය පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්තර්ජාලය භාවිත කරන්න, සමාජ මාධ්‍ය භාවිත කරන්න. හැබැයි ඒව භාවිත කරන ගමන් ඔබ රටට, ජාතියට, පාසලට වැඩ ඇති දරුවෝ කරන්න ඕන. දැන් බලන්න අර කොරෝනා සමයත් එක්කලා ඒ ආසාදනයත් එක්කලා ඒ වසංගතයත් එක්කලා කොච්චර අපේ තරුණ දරුවන්ගේ හැකියාවන් ඉස්මතු වුණාද? හිතා ගන්න බැරි තරමට නව නිර්මාණ ඇති වුණා. ඒ හොඳ රැල්ලක් ඇති වුණා. ඒවා අපිට වැදගත්. දැන් කොරෝනා වලට කලින් දැක්කනේ රට පුරාම දරුවෝ වීදි සුද්ධ කරනවා, බිත්ති තීන්තා ලේඛනය කරනවා, චිත්‍ර අඳිනවා. ඇත්තටම අපේ රට අපි ගොඩනගා ගන්නවා. දැන් ඔය දේශපාලනය කරන අයට හැමදාම දොස් කී ඉඳලා වැඩක් නැහැ. දැන් පුතාලා දන්නවා මේ අවුරුදු 70 ගානක් වුණා නිදහස අපිට ලැබිලා. අපි මොකද කරේ? ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට පක්ෂවලට පාටවලට බෙදිලා ගහමරාගෙන ඒ අයට සැප පිණිස අපේ කතරේ අපි පාවිච්චි කරනවා. අපේ රට සංවර්ධනය වෙලා නැහැ. දැන් අපේ සීයලා කිව්වෙත් එයාලගේ එක්සර්සයිස් බුක් වල ලිව්වේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. අපේ තාත්තලා ලිව්වෙත් ඕක කොහොමමයි. දැන් අපිත් ලියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. කවදා හරි පුතාලා දවසක ලොකු වෙලා වැඩිහිටිය බවට පත් වෙලා ඔබේ දරුවත් අනිවාර්යෙන් ලියාවේ ශ්‍රී ලංකාව තාමත් දියුණු වෙන පවතින රටක් කියලා. ඉතින් මේ ක්‍රමය තමයි ඔබ වෙනස් කරන්න ඕනේ. ඔබේ මනසට ගන්න ඕන මේ ක්‍රමයම අපි වෙනස් කරන්න ඕනේ. මේ අර ගඳ ගහන මෙතෙන්ට එන්නේ නැතුව අපි දැනගන්න ඕනේ හැම දෙයකම දේශපාලනයට බලන්නේ නැතුව අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ පාසලේ ඉන්නකොට ඔබට ඔබේ පෑනෙන් ඔබේ ඩෙස් එක පුරා කුරුටු ගන්නවා නම් ඩෙස් එකේ පුටුව යකඩ කෑල්ලත් එක්කම නමලා දානවා නම් টয়ලට් එකට ගියින් පස්සේ බලි රූප ඇඳලා ඒ වැසිකිළිය විනාශ කරලා දානවා නම් බස් එකේ යනකොට බස් එකේ සීට් එක ඉරනවා නම් නියපොතු ගහනවා නම්
බලන්න මේ ඒවා අපි දේශපාලනයට බැලලා වැඩක් දෙන්නේ. දැන් අද සමහර මිනිස්සු රටකඩු කොටක් ගත්තා නම් රටකඩු ටික කෑවා. වවුලා වගේ එතන මේක දැම්මා. ටොපියක් ගත්තා නම් ටොපිය කෑවා. කොලේ එළියට දාන්න. ඩස්බින් එකට දාන්නේ නැහැ. ඕන තරම් අපිට බලන්න තියෙනවා. හැබැයි යුරෝප රටවල් වලට ගිහිල්ලා බලපුවාම ඒ අයගේ හොඳ විනයක් තියෙනවා, ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ අය ඒ විනය තුළ තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඉතින් අන්නේ ඒ විනය තමයි වැදගත්. ඒ ඩිසිප්ලින් එක තමයි ඔබ හදාගන්න ඕන. ඔබියක් ආපුවම අහල පහල දාන්න නැත්නම් වාචනයක් තමන් සාප්පු දාගන්න ගත්තට එන්න ඕන. බස් එකේ බස් ටිකට් එක පවා එතන දාන්න හිතෙන්නේ නැති තැනක ඉන්න ඕන. ඉතින් ඒක තමයි ස්වයං විනය කියලා කියන්නේ. ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අනේ ඒ ඉගෙනීමත් එක්කලා ගුණධර්ම ටික අපිට රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඔබට මේ රටත් ඔබේ පවුලත් ඔබවත් එතනින් ගියපුවාම ඔබේ ආසලත් බබළුවන්න පුළුවන් තැනට මේ රට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට හොඳට හිතන්න. මම කවුද වෙන්න ඕන? මට හොඳ ඉලක්කයක් තියාගන්න. දැන් අර කියලා තියෙනවානේ දාර්ශනිකේ හඳට ඉලක්ක කරන්න අඩුම තරමේ තරු අතර හරි නැදේ කියන. ඒක හොඳ ටාගට් එකක් ගන්න. දැන් පහවසරේ දරුවෙක්ට නම් මට දැන් මම ශිෂ්‍යත්වයේ පාස් වෙන තත්ත්වයට එනවා. දැන් ඕ ලෙවල් පන්ති කෙනෙක් නම් හිතන්න මම 9 years ගන්නවා. ස්කෝලේට ගෞරවයක් දෙනවා. 12 grade 12 එතකොට 13 වසර නම් හිතන්න පුළුවන් මම ෆස්ට් ටයිම් කැම්පස් එකට සිලෙක්ට් වෙනවා. ඒ තුනක් ගන්නවා. රෑන්ක් එකක් දානවා. අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දානවා. පාසලට ගෞරවයක් දෙනවා. මේ හොඳට හිතන්න ටාගට් කරගන්න. ඊට පස්සේ මම හොඳ ડોක්ටර් කෙනෙක් වෙනවා. ඉංජිනේර් කෙනෙක් වෙනවා. ඉතින් මේ අන්න ඒවා මනසට ගන්න. හැබැයි පුතාලා මතක තියාගන්න ඕන. ගුණධර්මත් එක්කලා තමයි ඒ දැනට යන්න ඕන. දැන් මම ඒක විශේෂයෙන් කියන්නේ දැන් හිතන්න රජයේ රෝහලකට යන්නේ කවුද? රජයේ රෝහලකට යන්නේ මධ්‍යම ප්‍රාන්තික සාමාන්‍ය මිනිස්සු. ඒවල සල්ලි ගන්න බැරි ආසිරි වගේ එතකොට නවලෝක ඔය වගේ හොස්පිටල් වලට යා ගන්න බැරි දුප්පත් අහිංසක මිනිස්සෙක් තමයි රජයේ රෝහලට යන්නේ. ඒ රජයේ රෝහලට යන කෙනාත් ඒ වෙනකොට එක්කෝ මානසිකව කායිකව දෙකෙන්ම විඩාවටපත් වෙලා යන්නේ. මොකද හොස්පිටල් එකකට මේ ලෙඩ නැතුව යන්නේ නැහැ. ඒ ගියපුවාම බලන්න පල්ලෙහා සේවකයාගේ ඉඳලා අංකානන්ගේ ඉඳලා ડોක්ටර් ගාවට යනකම් අර ලෙඩාව දැන් වෙලාවට ඇතැම් හොස්පිටල් වල තාඩනියට පිටිනියටපත් වෙනවා. රජයේ රෝහලේදී විනාඩි 2ක් hina වෙලා කතා කරලා hina වෙලා වේදනාව තියලා ලෙඩේ අහන්න බැරි ડોක්ටර් හැන්දෑවට චැනලින් සෙන්ටර් එකේදී පැය භාගයක් විතර කුළුකුළු කර කර hina වෙවි කතා කරනවා. බලන්න අර සල්ලිම පස්සේ යන මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද කියලා. මම දන්න තැන් තියෙනවා. දැන් ඔය ඇතැම් දුෂ්කර පැතිවල රජයේ රෝහලේ හරියට වැඩක් කරන්නේ. හැබැයි ඒ ડોක්ටර්ම ඉස්පිරිතාලේ ඉස්සරහාම තියෙන තමන්ගේ පෞද්ගලික channel center එකේදී හොඳට වෙලාවට කලාවට අර විදිහට බෙහෙත් ටික කරගෙන යනවා. ඉතින් මේවට තමයි අපි විරුද්ධ වෙන්න ඕන. මෙන්න මේක තමයි මල්ලිලා වෙනස් කරගන්න ඕනේ. අන්න එතනයි මම මේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි දැන්. හිතන්නකෝ දැන් ඔබ පෞද්ගලික පන්ති යනවා. ටියුෂන් පන්තිය නරකයි කියන එක නෙමෙයි. හැබැයි දැන් බලන පැත්තේ මොකද්ද තියෙන්නේ? මගේ ගණන් තමයි හොඳම ගණන්. මට වැඩි එහා ගණිතේ ගුරුෙක් නෑ. මගේ ඉංග්‍රීසි තමයි හොඳම ඉංග්‍රීසි. මගේ විද්‍යාව තමයි මම හොඳම විද්‍යාව. දැන් මේ අපිට ආදරේටද පන්ති කාමරයේ ළමයි 35කට 40කට උගන්වන්න බෑ කියන ගුරුවරයා ළමයි 2000කට 3000කට ඩිජිටල් තිර දාගෙන තමාට ගුරාව පේන්නෙත් නෑ උගන්වනවා. එතකොට එතනදී සල්ලි ගන්න කිසි පැකිලීමක් නෑ. ලක්ෂ ගණන් හොයන්න. ඒක නෙමෙයි විය යුත්තේ. අර පන්ති කාමරයේදී හරියට අධ්‍යාපනයක් ලබා දෙනවා නම් එයා අමතර පන්තියක් කරා කියලා අපි කිසි ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා. රජයේ පාසලේදී කියනවා අසවල් පන්තියට එන්න. ඒ අසවල් පන්තියට ආව නැත්නම් පන්ති කාමරයේදී දරුවට අනුසැලකේ. පන්ති කාමරයේදී නිසි විදිහට පාඩම් ටික කවර් කරන්නේ නැතුව පෞද්ගලික පන්තියට එයා ගෙන්න ගන්නවා නම් පුතාලා මතක තියාගන්න එතන ලොකු හොරකමක් වෙනවා.
එතන රජයෙන් ගන්න වැටුපට ඒ ගුරුවරයා ණයකාරයෙක් වෙනවා. ඒ නිසා අපි කවදා හරි දවසක හරිනත බවටපත් වෙනවා. අපි යම් කිසි විදිහක ශ්‍රමිකයෝ වෙනවා. අපි අනාගතයේදී ඔබත් ව්‍යාපාර කරයි, ජොබ්ස් කරයි. ඉතින් මේ වගේදී කවදා හරි ඔබ වයසට ගිහිල්ලා රිටයර් වෙන තත්ත්වයටපත් වෙනවා. අන්න එදාට ආපස්සට හැරිලා ඔබට සතුටු වෙන්න පුළුවන් විය යුතුයි. මට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. මම මේ අසවල් රස්සාව කරා. මම හැබැයි ඒ ගත්ත වැටුපට සාධාරණයක් කරා. මම හොරා කෑගෙන එහෙම මානසික තෘප්තියක් විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒක කරන්න බැයි නම් එතන මොනතරම් අපි පල්ලෙහා මට්ටමකට වැටිලාද කියලා. දැන් අපේ රාජ්‍ය ආයතන කොච්චර දූෂිත වෙලාද? මටම කියලා තියෙන ආන්දරනේ අද රජයේ දෙයක් කරගන්න බෑ. හැමතැනම අල්ලස, පගාව. දැන් ඔබම දකින්න ඇතිනේ අර බන්ධනාගාරවල තිබිච්ච දේවල්. දැන් බන්ධනාගාරවල ඔය අහපුවාම නිලධාරීන් කියන්නේ මොකද්ද? මේවා එක එක තැන්වල කට තියෙන පැත්ත වගේම අනිත් පැත්තවලත් හංගගෙන එනවා කියලා. ඉතින් ඌව පරීක්ෂා කරන්න බෑනේ අපිට කියලා තමයි රජයේට උත්තර දෙන්නේ. හැබැයි දැන් පුතාලා දකින්න ඇති මම බන්ධනාගාරේ කොහෙද කියලා නම් දැක්කේ නෑ. අන්තර්ජාලයේ ඡායාරූප කුමාරුණා මේ සීත කරන බව මේ හිරපුටි වල බොහෝම සුව පහසු ඇඳා සුව පහසු මෙට්ට ඒ සීත කරන වල තියෙන කෑම බීම අද අපේ ගෙදරකවත් අද අපේ පන්සලකවත් නෑ. ඒ තරම් සැප පහසුකම් ඒ හිරකරුවා. මේ මොකටද? පගා අරගෙන එතනින් ගියපුවාම ඒ අල්ලස තුලින් සුඛ විහරණය ලබා දෙනවා බරපතල ගණේ සිරකරුවා. ඉතින් මෙතෙන්ට ඇවිදilla තියෙනවා. මම මේක කියන්නේ කවදා හරි පොලිස්පති කෙනෙක් මේ රොයල් එකෙන් බිහි වෙන නිසා. කවදා හරි නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් DIG කෙනෙක් මේ රොයල් එකෙන් කවුරු හරි පුතෙක් බිහි වෙයි. අන්න එදාට පොඩ්ඩක් මම මේ කියපු කතාන්තරේ මතක තියාගන්න. පුතාලා ගන්න වැටුපට සාධාරණයක් කරන පුතෙක් දුවෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. ඉතින් අපේ මේ යන සිස්ටම් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. අපේ යන මේ රටාව සම්පූර්ණ බ්‍රේන් වොෂ් එකක් කරන්න නැතුව මේක කරන්න බෑ. ඉතින් ඒ බ්‍රේන් වොෂ් එක දාගන්න හොඳම පිරිස තමයි ওই දරුවෝ. ওই දරුවන්ට පුළුවන් මුලින් ඉඳන් දැන් අපේ ඇතැම් දෙමව්පියන් වැඩිහිටියන් කරන වැරදි අපිට අඳුරගෙන අපිට පුළුවන් හැදෙන්න. එයා කරා මෙයා කරා කියලා කියන්න ඕනේ නැහැ. දැන් මම ගොඩක් වෙලාවට මගේ කටයුතුත් එක්ක මම මගේ විහාරස්ථානයේ උරුගොඩවත් පිහිටලා තියෙනවා. ඉතින් මම ඒ විහාරස්ථානයේ ගාව ඉන්නකොට මට පේනවා අර ආලෝක සංඥා අතර කල ලයිට් අතර කොච්චර තරුණ දරුවෝ පිරිසක් සිගමනට යදිනවා. මේ කන්න බොන්න නැතුව නෙමෙයි ඩ්‍රග්ස් වලට හුරු වෙච්ච අය, මත් කුඩු වලට. ඉතින් මේ තරුණ ජීවිත අනන්තවත් විනාශ කරගෙන ඉන්නවා. දැන් එතන එක මිනිහෙක් ඉන්න. ඒ මිනිස්සයා කකුල කොටයි. කකුල නැහැ. මට තව කෙනෙක් එයා ගැන අහපුවාම කියනවා මේ හිඟා කණ්ඩ ඕන නිසා, හිඟමන් යදින්න ඕන නිසා මිනිස්සුන්ගේ අනුකම්පාව ලබා ගන්න හිතලම කෝච්චියට තමන්ගේ කකුල තිබ්බ මිනිස්සෙක් කියලා. බලන්න කොච්චර ඒ කුඩු වලින් ඩ්‍රග්ස් වලින් මිනිස්සු විනාශ කරනවා කියලා. ඉතින් ඇයි අපිට මේක නතර කරන්න බෑ? ලොකු මිනිස්සුන්ට මේවා කෝටි ගණන් දීලා ගෙන්නනවා නම් ඇයි ඒ ගෙන්නන ක්‍රමවේද වහන්න බෑ? ඇයි මේ තරුණ පරම්පරාව අඩපණ වෙනකම් විනාශ වෙනකම් බලයි? ඒ නිසා පුතාලට අන්න ඔබ අද පොඩියට හිටියට යම් දවසක් ඇති වෙයි මේ රටේ බර කරට ගන්න. මේ සමාජ වගකීම ඔබට නතු වෙන දවසක් වෙයි. අන්න එදාට මම මේ පුංචි පුතාලගෙන් ඉල්ලනවා ආදරණීය පුතේ ඔබේ වගකීම ඉෂ්ට කරන්න. රුපියල් කාසිය වලට පොළොව වලට ಜಾති භාව දෙන්න එපා. මේ රට විනාශ වෙන්න දෙන්න එපා. ඔබේ පාසලේ ගරුත්වය තියාගන්න, ඔබේ දෙමව්පියන්ගේ ගරුත්වය තියාගන්න. මේ දේවල් අපි හිතට ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඇසලපුන් පොහෝ දවස තුල රාජකීය විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමය මේ කරගෙන යන වැඩපිළිවෙල මම ඉතාමත්ම වටිනාකමින් යුක්තව අගය කරනවා. මොකද ඔබේ පාසල බොහොම ප්‍රසිද්ධ පාසල, ජනප්‍රිය පාසල, බොහෝ දරුවන්ට එකතු වෙන්න බැරි පාසල. ගොඩක් දරුවෝ රොයල් එකට යන්න හීන දකිනවා. හැබැයි ඒ හීනේ ගොඩක් දරුවන්ට ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. මොකක් හරි වාසනාවකට ඔබ අද ඒ පාසලේ
පුතෙක් බවට පත් වෙලා සමාජිකයෙක් බවට පත් වෙලා. ඒ නිසා අනාගතයේදී රොයල් කියන රාජකීය කියන නමට කැලලක් නොවන දරුවෙක් බවට පත් වෙයි. ඒකයි මම ඉල්ලන්නේ මේ ඇසට බොහෝ දවස්වල මේ පුංචි පුතාලගෙන් ඉල්ලන්නේ රොයල් එකේ ගෞරවය තියාගෙන හැදෙන පුතෙක් බවට පත් වෙයි. රොයල් කියලා අනාගතයේදී කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් පුතෙක් බවට පත් වෙයි. මම රොයල් එකේ බෞද්ධ ශිෂ්‍ය සංගමේ දරුවෙක්. මම බෞද්ධ දරුවෙක්. මම රොයල් එකේ ඉඳද්දි බණ ඇහුව දරුවෙක් කියලා ඔබට ආඩම්බරයෙන් කියන්න පුළුවන් දරුවෙක් වෙන්න කියලා මම මතක් කරනවා. මම මේ දේශනාව පුරාවටම ඔබට සැකෙමින් ඉදිරිපත් කරන්න යෙදුනේ අද මේ රට ගුණධර්ම වලට ගුණධර්ම පල්ලෙහාට දාන වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලේ ප්‍රධාන හවුල්කාරයෝ බවට පත් වෙලා ඉන්නේ ජනමාධ්‍ය. මොකද ජනමාධ්‍ය තමයි හොඳට හෝ නරකට මිනිස්සෙක් ලේසියෙන්ම හරවන්න පුළුවන් මාධ්‍ය එහෙම නැත්නම් ප්‍රවාහය. ඉතින් මේ ප්‍රවාහයේදී මාධ්‍ය ආයතන තමන්ගේ වගකීම නිර්දේ විදිහට පල්ලෙහාට දානවා කියන එක අපිට බොහොම පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට මතක් කරා මුලින්ම සිවුර විනාශ කරන, සිවුරේ ගරුත්වය නැති කරන, පාසල් නිල ඇඳුමේ ගරුත්වය නැති කරන ටෙලිනාට්‍ය බලන්න හුරු වෙන්න බෑ. ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඔබේ පාසල් නිල ඇඳුම අමුමගේ ටෙලි කඩු කඩකාරයෝ විකුණනවා නම් දුවලා පුතාලා හැටියට විරුද්ධ වෙන්න. ගෙදරදී අම්මට තාත්තට කියන්න අම්මේ තාත්තේ මේක නෙවෙයි පාසලේ තියෙන්නේ. මේ සුරංගනා ලෝකයක් නෙවෙයි පාසලේ තියෙන්නේ. මෙන්න මේ වගේ බොළඳ දේවල් අපේ නැහැ. ඊට පස්සේ චීවරේ පාවිච්චි කරලා ටෙලිනාට්‍ය ගහලා ඒවා විකුණගෙන කනවා නම් අම්මට කියන්න තාත්තට කියන්න අම්මේ අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ ඔය වගේ වැඩ කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙල ඔහොම නෙවෙයි. අපිට මේ ටෙලිනාට්‍ය බලන්න ඕනේ නැහැ. අපි ගිහිල්ලා පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරමු. සමහර උන්වහන්සේ තනියෙන් ඉන්නවා ඇති. කාගේවත් අවධානයක් නැතුව අපි උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරමු. බණ ටිකක් අහන්න යමු. අන්න ඒකයි වැදගත්. ඊට පස්සේ වැඩිහිටියන්ට සලකන විදිය, අම්මලා තාත්තට ගරු කරන විදිය. එතනින් ගිහම මේ රට දියුණු කරගන්න අවශ්‍ය කරන පසුබිම. එතනින් ගිහම Tamanට අවවාදයක්, අනුශාසනාවක් ලැබෙනකොට ඒක කොහොමද ගැටෙන්නේ නැතුව ඒක පිළිකුල් කරන්නේ නැතුව බාර ගන්න එක. අද මානසික ආත්‍යතිය, විසාදය කියන වගේ දේවල් එක්කලා කොහොමද අපි දරුවොත් එක්කලා අම්මලාත් එක්කලා කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු ගැන පුංචි ඔබේ අවධානයක් යොමු කිරීම පමණයි මම මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වුණේ. ඉතින් මම මේ දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා පුළුවන් හැම අවස්ථාවකම විහාරස්ථානයට නොගියත් යම් කිසි ධර්ම දේශනාවකට ඔබට අහන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒක අහන්න. මොකද ඔබේ ජීවිතය වෙනස් කරන බණපදයක්, ඔබේ ජීවිතය යම් කිසි ප්‍රගමණයකට ලක් කරන බණපදයක් කොයි මොහොතකදී ඔබට ඇහෙන්න පුළුවන්. ඉතින් මේ රාජකීය විද්‍යාලයේ සහෝදර ශිෂ්‍ය සංගමයේ මගින් ඇසර පුන් පොහෝ දවස තුල සිද්ධ කරනු ලබන ධර්මානුශාසනාවටයි ඔබ අද මේ කඩවත ඉහළ කරගහමුණ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉඳලා සවන් යොමු කළේ. ඉතින් මේ පුංචි පුතාලට ආශිර්වාද කරමින් පුතාලගේ ජීවිතය අනාගතයේදී සුඛිත වේවා, මුදිත වේවා, දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඔබ බලාපොරොත්තු වෙන හොඳ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායිකයෙක්, එහෙම නැත්නම් රාජත්‍රාන්තිකයෙක් බවට පත් වෙන්න මේ ධර්මානුශාසනාවේ කුසලයක් ඔබ හැමදිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. අවසාන වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා, ඒ සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලයේ සියලුම දරුවන්ට, ඒ වගේම රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ
සභාපතිතුමා, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු නිලධාරීන්, සියලුම සමාජිකයෝ හැමදෙනාටම මේ කුසල දහම් හේතු වාසනා වේවා. ආයුරාරෝග්‍ය චිරජීවනයේ උදා වේවා. තුරුන්ගේ ආශිර්වාදයෙන් බලයෙන් සිත සාන්තිය සෞභාග්‍යයන් උදා වේවා. අවසානයේ මේ ධර්මානුශාසනාවත් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැමෝටම කුරුවන් සරණයි.